හරි පුතා අයබෝන් ටිකක් එහෙම වෙලා අපි අද අලුත් මාතෘකාවකට යන්නේ මොකද්ද මාතෘකාව රයිට් කියප එක දාන්නම් YouTube එකට වීඩියෝ එක දාන්නම් හරි පුතා අලුත් මාතෘකාව අලුත්ම සහ වැදගත්ම මාතෘකාව මොකද්ද අලුත්ම සහ වැදගත්ම මාතෘකාව පුතේ ලියා ගන්න ස්ටොයිකියෝමිතිය කොහමද ස්ටොයිකියෝමිතිය හරි ස්ටොයිකියෝමිතිය right මෙන්න අලුත්ම සහ වැදගත්ම මාතෘකාව right ලියා ගන්න ස්ටොයිකියෝමිතිය ඔන්න පුතා වැඩේ අලුත්ම සහ වැදගත්ම මාතෘකාව ස්ටොයිකියෝමිතිය right මාතෘකාව ලියා ගන්න ස්ටොයිකියෝමිතිය මොකද්ද මේ ස්ටොයිකියෝමිතිය කියන්නේ සහ මේකේ ප්‍රයෝජන මොනවද කියලා බලන්නයි යන්නේ ලොකු මාතෘකාවක් ඉස්සරහදී අත්‍යවශ්‍ය වෙන මාතෘකාවක් මේකෙන් පුතා ගොඩාක් ගණන් හදන්න තියෙනවා ඉස්සරහදී හරිනේ right දැන් ස්ටොයිකියෝමිතිය කියලා මාතෘකාව ලියලා ඔයා ඉස්සරහට අරලා චුට්ටක් බලන්න ඉන්න බලන්න මොකද්ද මේ ස්ටොයිකියෝමිතිය කියන්නේ කියන එක right පොඩ්ඩක් ඉස්සරහට අරලා බලන්න පුතේ දැන් මම ලියනවා මෙන්න මෙහෙම රසායනික සමීකරණය N2 හරි H2 එක්කලා ප්‍රතික්‍රියා කරලා N2 H2 එක්කලා ප්‍රතික්‍රියා කරලා හදනවා ඇමෝනියා Na3 මොනවද N2 H2 එක්කලා ප්‍රතික්‍රියා කරලා හදනවා ඇමෝනියා නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරලා හදනවා ඇමෝනියා පුතේ දැන් මම මේක තුලණය කරනවා නයිට්‍රජන් මෙතන කීයද 1යි මෙතන 2යි එහෙනම් මම නයිට්‍රජන් ගණන දෙකක් කරන්න මම මෙතන දෙකෙන් වැඩි කරනවා හරි එතකොට නයිට්‍රජන් 2යි නයිට්‍රජන් 2යි එතකොට හයිඩ්‍රජන් කීයක් යනවද පුතේ දෙවරක් 3 6යි එහෙනම් මෙතන මෙන්න මේ විදිහට 3 දානවා 6ක් වෙන්න හරියට හරි ඔන්න ඔය ආකාරයට අපට පුළුවන් රසායනික සමීකරණයක් තුලණය කරන්න. ඔය විදිහට රසායනික සමීකරණයක් තුලණය කරන්න පුළුවන්. දැන් මම ওই මොන ක්‍රමෙන්ද කරේ? සෝදිසි ක්‍රමයෙන්. හරි. සෝදිසි ක්‍රමයෙන් රසායනික සමීකරණයක් තුලණය කරන්න පුළුවන්. පුතේ දැන් තුලිත රසායනික සමීකරණේ නයිට්‍රජන්ට ඉස්සරහා තියෙන සංගුණකය කීයද? මෙන්න මේ නයිට්‍රජන්ට ඉස්සරහින් තියෙන සංගුණකය කීයද? නයිට්‍රජන්ට ඉස්සරහින් තියෙන අංක 1. 1 කියන සංගුණකයේ සාමාන්‍යයෙන් අපි පුතේ ලියන්නේ නැත. 1 කියන එක කියන ලියන්නේ නැත. ඒක නිසා මොකවත් කරන්න නැතුව තියෙනවා 1 කියන සංගුණකය ලියන්නේ නැත නිසා. හරිනේ? 1 ලියන්නේ. හරි. එහෙනම් නයිට්‍රජන්ට ඉස්සරහින් තියෙන අංක 1. 1 ලියන්නේ. හයිඩ්‍රජන් ඉස්සරහා තියෙන සංගුණකය කීයද? අංක 3. ඇමෝනියා වලට ඉස්සරහා තියෙන සංගුණකය කීයද? අංක 2. එතකොට පුතේ මම මේක තව දුරටත් යටින් ලියන්නම් මේ ඉස්සරහින් දාන සංගුණක ටික තුලිත රසායනික සමීකරණේ ඉදිරියෙන් දාන සංගුණක ටික මම යටින් දාගත්තොත් නයිට්‍රජන් වල ඉදිරියෙන් තියෙන්නේ 1යි හයිඩ්‍රජන් වල ඉදිරියෙන් තියෙන්නේ 3යි ඇමෝනියා වල ඉදිරියෙන් තියෙන්නේ 2යි ඔන්න මම සංගුණක ටික යටින් ලියාගත්තා පුතේ මෙන්න මේ සංගුණක වලට අපි කියනවා මොනවා කියලාද ස්ටොයිකියෝමිතික සංගුණක කියලා ස්ටොයිකියෝමිතිය නැත්තම් ස්ටොයිකියෝමිතික සංගුණක කියලා හඳුන්වනවා ඒ කියන්නේ තුලිත රසායනික සමීකරණයේ ඕනෑම සමීකරණයක් තුලණය කරොත්
එයාලා අතර ඇති මේ තුලනය කරම් පාර එයාලා අතර තියෙන මවුල අනුපාතයට කියනවා පුතේ අපි ස්ටොයිකියෝමිතික අනුපාතය නැත්නම් ස්ටොයිකියෝමිතික සංගුණක කියලා හඳුන්වනවා. එතකොට නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වල ස්ටොයිකියෝමිතික සංගුණකයේ කීයද 1:3යි. මෙයාගේ ස්ටොයිකියෝමිතික සංගුණකයේ 2යි. මෙයාගේ ස්ටොයිකියෝමිතික සංගුණකයේ 3යි. මෙයාගේ ස්ටොයිකියෝමිතික සංගුණකයේ 1යි. පුතේ එහෙනම් ස්ටොයිකියෝමිතිය කියන්නේ තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන මවුල අනුපාත. මේ ඉස්සරහින් දාන්නේ මවුල අනුපාතය. මේ මවුල අනුපාතයට අපි කියනවා පුතේ ස්ටොයිකියෝමිතික සංගුණක කියලා අපි හඳුන්වනවා. තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන සංගුණක වලට අපි කියනවා මොනවා කියලාද? ස්ටොයිකියෝමිතික සංගුණක ලෙසින් හඳුන්වනවා. එතකොට මෙයාලගේ අතර ස්ටොයිකියෝමිතික සංගුණක 1:3යි 2යි. පුතේ මේ ස්ටොයිකියෝමිතික සංගුණක වලින් අපට මාරම වැදගත් දෙයක් එනවා. මේ වැදගත් දේ තමයි මේ ස්ටොයිකියෝමිතික සංගුණකවල අනුපාතයට තමයි මෙයාලා ප්‍රතික්‍රියා කරන්නේ. ස්ටොයිකියෝමිතික සංගුණකවල අනුපාතයට තමයි මෙයාලා ප්‍රතික්‍රියා කරන්නේ. ඒ කියන්නේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වල ස්ටොයිකියෝමිතික සංගුණකය කීයද? 1 සහ 3. එහෙනම් මේ දෙන්න ප්‍රතික්‍රියා කරන්නේ පුතේ 1:3 අනුපාතයෙන්. 1:3 අනුපාතයෙන්. ඒ කියන්නේ මෙයාගේ එක්කලා නයිට්‍රජන් වල එක මවුලයක් එක්කලා හයිඩ්‍රජන් මවුල ක්‍රියා කරන්න කීයද? පුතේ 3ක් ඕන. නයිට්‍රජන් මවුල එකක් එක්කලා හයිඩ්‍රජන් මවුල කීයද? 3ක් අවශ්‍ය වෙනවා ප්‍රතික්‍රියා කරන්න. ඒක තමයි සරලම ස්ටොයිකියෝමිතිය කියන්නේ. ඒ කියන්නේ තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන සංගුණකවලට කියනවා ස්ටොයිකියෝමිතික සංගුණක කියලා. ඒ ස්ටොයිකියෝමිතික සංගුණක වලින් එන්නේ අපට පුතේ ඒ ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියා කරන මවුල අනුපාතය සහ ප්‍රතිඵල ලැබෙන මවුල අනුපාතය. උදාහරණ විදියට ගත්තොත් නයිට්‍රජන් වල ස්ටොයිකියෝමිතික සංගුණකය 1යි. හයිඩ්‍රජන් වල 3යි. ඇමෝනියා වල 2යි. එහෙනම් නයිට්‍රජන් වල එක මවුලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් මවුල කීයක් ඕනද? 3ක් ඕන. හයිඩ්‍රජන් මවුල 3ක් ඕන. හයිඩ්‍රජන් මවුල 3ක් ඕන. එතකොට පුතේ නයිට්‍රජන් වල මවුල දෙකක් එක්කලා ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් මවුල කීයක් ඕනද? එකක් එක්කලා 3ක් ඕන නම් නයිට්‍රජන් මවුල දෙකක් එක්කලා ප්‍රතික්‍රියා කරන්න කීයක් ඕනද? 6ක් එන්න ඕන. අන්න හරි. දැක්ක නේද? 6ක් එන්න ඕන. නයිට්‍රජන් මවුල දෙකක් එක්කලා ප්‍රතික්‍රියා කරන්න 6ක් ඕන. එහෙනම් පුතේ හයිඩ්‍රජන් මවුල 9ක් එක්කලා ප්‍රතික්‍රියා කරන්න නයිට්‍රජන් කීයක් ඕනද? 3ක් එක්කලා 1යි නම් 9ක් එක්කලා කීයද? 3යි. අන්න ප්‍රතික්‍රියා කරන අනුපාතය ලැබෙන්නේ ඔන්න ඔහොම. අපට ස්ටොයිකියෝමිතික සංගුණක අනුසාරයෙන් පුතේ ප්‍රතික්‍රියක දෙකක් ප්‍රතික්‍රියා කරන මවුල අනුපාතය ලබා ගන්න පුළුවන්. ප්‍රතික්‍රියක දෙකක් ප්‍රතික්‍රියා කරන මවුල අනුපාතය ලබා ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ප්‍රතික්‍රියක දෙකක් ප්‍රතික්‍රියා කරන මවුල අනුපාතය හොයාගන්න අපට අනිවාර්යයෙන්ම ස්ටොයිකියෝමිතික සංගුණක අවශ්‍ය වෙනවා. මේ 1:2යි.
ස්ටොයිකියෝමෙත්‍රික සංගුණකය. එතකොට මෙයාගේ එකක් එක්කලා නයිට්‍රජන් එකක් එක්කලා හයිඩ්‍රජන් 3ක් අවශ්‍ය වෙනවා. ඒකට තමයි පුතේ අපි කියන්නේ ස්ටොයිකියෝමෙත්‍රික සංගුණකය. දැන් මේ දෙන්න ප්‍රතික්‍රියා කරන මවුල් අනුපාතය දැන් නයිට්‍රජන් මෙච්චරක් දුන්නොත් හයිඩ්‍රජන් කීයද? ඕනෑම නයිට්‍රජන් ගානක් එක්කලා ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය හයිඩ්‍රජන් මවුල ගාන හොයාගන්න පුළුවන්. එතකොට නයිට්‍රජන් මවුල දෙකක් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා වෙන්න කීයක් අවශ්‍ය වෙනවද හයිඩ්‍රජන්? 6ක් අවශ්‍ය වෙනවා. නයිට්‍රජන් මවුල 3ක් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න ඕන හයිඩ්‍රජන් මවුල කීයද පුතේ? 9ක් කියනවා. එහෙනම් අපට ওই ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක කියන්නේ ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵලවල මවුල අනුපාතයක් නේද? ඔව් මවුල අනුපාතය. බලමු අපි ඕකෙන් අපට ඉස්සරහදී මොනවද ලබා ගන්න පුළුවන් දේ කියලා බලමු. හරිනේ? රයිට්. එහෙනම් පුතේ මාතෘකාව ලියනවා ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක නැත්නම් ස්ටොයිකියෝමිතිය. හරිනේ? ස්ටොයිකියෝමිතිය. රයිට්. එහෙනම් ස්ටොයිකියෝමිතිය කියන්නේ මොකද්ද? තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන සරලම සංගුණකවලට කියනවා පුතේ අපි ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක කියලා නැත්නම් ස්ටොයිකියෝමිතිය කියලා හඳුන්වනවා. තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන සරලම සංගුණකවලට අපි කියනවා පුතේ මොනවද? ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක. එතකොට මේ ප්‍රතික්‍රියාව ස්ටොයිකියෝමෙත්‍රික සංගුණකයේ කීයද? 1ට 3ට කීයද? 2යි කියලා එනවා. ඔන්න ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක. හරිනේ? ඔන්න ඔය ආකාරයෙන් අපිට ලබා ගන්න පුළුවන්. හරි නේද? රයිට්. එහෙනම් අපි ස්ටොයිකියෝමිතිය කියන එක ලියාගමුද? ලියාගන්න. තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන රයිට් ලියාගන්න. තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන කුඩාම සංගුණක තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන කුඩාම සංගුණක ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක ලෙසින් හැඳින්වීම. ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක ලෙසින් හැඳින්වීම. ස්ටොයිකියෝ ඕ මේ වීඩියෝ එක සර් පස්සේ දානවා. දානවා පුතේ. YouTube එකට දාන්නේ. කවද්ද දාන්නද? දාන දවස නම් කියන්න බෑ අයියේ. හරි. ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක ලෙසින් හැඳින්වීම. ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක ලෙසින් හැඳින්වීම. රයිට්. මොකද්ද? තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන මවුල අනුපාතයට කියනවා පුතේ ස්ටොයිකියෝමෙත්‍රික අනුපාත කියලා අපි හඳුන්වනවා. හරිනේ? ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක කියලා හඳුන්වනවා. මේ බලන්නකෝ. දැන් චුට්ටක් ඉස්සරහට අරගෙන මේක පොඩ්ඩක් වෙනස් පාඩමක් ඈ. හරිනේ? ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක ලෙසින් හඳුන්වනවා. පුතේ මේ ස්ටොයිකියෝමෙත්‍රික සංගුණක වලින් අපට ලබා ගන්න පුළුවන් ප්‍රතික්‍රියක දෙකක් එකිනෙක ප්‍රතික්‍රියා කිරීම සඳහා අවශ්‍ය කරන මවුල ප්‍රමාණය. මොකද්ද? රසායනික ප්‍රතික්‍රියාවක
ස්ටොයිකියෝමිතික සංගුණක වලින් අපට හොයාගන්න පුළුවන් ඒ රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියා කරන මවුල අනුපාතය. දැන් මේකේ නයිට්‍රජන් එකක් එක්කලා හයිඩ්‍රජන් කීයක්ද? 3ක් ඕන. ඒ කියන්නේ ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියා කරන මවුල අනුපාතය හොයාගන්න පුළුවන්. බැරි වෙලා කරි පුතේ මෙහෙම තිබ්බා කියලා හිතන්නකෝ. මෙහෙම තිබ්බා කියලා හිතන්නකෝ. නයිට්‍රජන් මවුල 5ක් තියෙනවා. හයිඩ්‍රජන් මවුල 8යි තියෙන්නේ. දැන් මේ දෙන්න ප්‍රතික්‍රියා කරොත් කවුද එකටම ඉවර වෙන්නේ කියන්න බලන්න. මුලින්ම ඉවර වෙන්නේ කවුද කියලා කියන්න බලන්න. මේ දෙන්නගේ ස්ටොයිකියෝමිතික සංගුණකය 1:3යි. ඒ කියන්නේ නයිට්‍රජන් එකක් එක්කලා හයිඩ්‍රජන් 3යි ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට මම මිශ්‍ර කරනවා නයිට්‍රජන් 5කුයි හයිඩ්‍රජන් 8කුයි. මට කියන්න මේ දෙන්න මේ විදියට ප්‍රතික්‍රියා කරද්දී මේ මාධ්‍ය තුල මුලින්ම ඉවර වෙන්නේ කවුද කියලා ටයිප් කරන්න බලන්න. කියන්නේ නැතුව මුලින්ම ඉවර වෙන්න ඕන කවුද? නයිට්‍රජන්ද හයිඩ්‍රජන්ද? හරි කියන්න බලන්න. නයිට්‍රජන්ද හයිඩ්‍රජන්ද මුලින්ම ඉවර වෙන්න ඕන. දැන් මේ දෙන්න ප්‍රතික්‍රියා කරන්නේ 1:3යි. මෙයාගේ එකක් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ 3ක් ඕන. එකක් එක්කලා 3ක් ඕන. එහෙනම් දැන් මේ දෙන්න මේ විදියට මිශ්‍ර කරොත් කවුද මුලින්ම ඉවර වෙන්නේ කියලා කියන්න බලන්න. හරි. ඔය උත්තර දෙනවා හොඳයි. දෙන්න බලන්න තව. හරි. තව දෙන්න බලන්න කට්ටියකෝ. උත්තර දෙන්න බලන්න. ටයිප් කරන්න කියන්න එපා. ඒතකොට අනිත් උන් කියනවා. රයිට්. කොහොමද 5ට 8? කවුද? කවුද පුතේ? දැන් බලන්නකෝ. මෙයාගේ එකක් එක්කලා 3ක් ඕන වෙනවා. එහෙනම් මෙයාගේ 5ක් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න කීයක් ඕන වෙන්න ඕනද පුතේ? එකක් එක්කලා 3යි නම් 5ක් එක්කලා කීයද? 5ක් එක්කලා අවශ්‍ය වෙනවා පුතේ. කීයක්ද? මේ 1ට 3යි නම් 5ට කීයද? මේක 5න් වැඩි වුණොත් 15ක් ඕන වෙනවා. 15ක් ඕන වෙනවා. හැබැයි හයිඩ්‍රජන් තියෙන්නේ 8යි. එහෙනම් මේ දෙන්න මුලින්ම ප්‍රතික්‍රියා කරොත් මුලින්ම ඉවර වෙන්නේ කවුද? හයිඩ්‍රජන් කියන එක්කෙනා. අන්න අපට ස්ටොයිකියෝමිතික සංගුණක වලින් හොයාගන්න පුළුවන් ප්‍රතික්‍රියක දෙන්නේ මිශ්‍ර කරොත් කවුද මුලින්ම ඉවර වෙන ප්‍රතික්‍රියකය කියලා. දැක්ක නේද? මොකද්ද? අපට ස්ටොයිකියෝමිතික සංගුණක වලින් හොයාගන්න පුළුවන් පුතේ ප්‍රතික්‍රියක දෙන්නෙක්ගේ මවුල එකට මිශ්‍ර කරොත් කවුද මුලින්ම ඉවර වෙන ප්‍රතික්‍රියකය කියලා. කවුද මේ දෙන්න දැන් මෙහෙම තියෙනවනේ. ස්ටොයිකියෝමිතිය කීයද? 1:3යි. දැන් මේ නයිට්‍රජන් වලින් 5ක් දානවා හයිඩ්‍රජන් වලින් 8ක් දානවා. දෙන්න මිශ්‍ර කරොත් කලින්ම ඉවර වෙන්නේ කවුද? කලින්ම ඉවර වෙන්නේ තර්ක කරන්න. නිකන් ඉන්න එපා තර්ක කරන්න. නයිට්‍රජන් එකක් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් 3ක් ඕන. එහෙනම් පුතේ නයිට්‍රජන් 5ක් එක්කලා ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් කීයක් ඕනද? මෙහෙමනේ. අඹ ගෙඩියක් රුපියල් 3යි නම් අඹ ගෙඩි 5ක් කීයද? ඒ වගේ තමයි. එකක් එක්කලා 3යි නම් 5ක් එක්කලා කීයද? 15යි. එහෙනම් මෙයාගේ සම්පූර්ණ මේ 5 එක්කම ප්‍රතික්‍රියා කරන්න පුතේ හයිඩ්‍රජන් 15ක් ඕන. හැබැයි මාධ්‍ය තුල තියෙන්නේ 8යි. එහෙනම් මුලින්ම ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන්නේ කවුද? මේකනේ. එතකොට මේක තමයි මුලින්ම ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන්නේ. පුතේ එහෙනම් මට පුළුවන් ස්ටොයිකියෝමිතික සංගුණක අනුසාරයෙන් ප්‍රතික්‍රියක දෙකක් මිශ්‍ර කරොත් කවුද මුලින්ම ඉවර වෙන ප්‍රතික්‍රියකය කියලා හොයාගන්න. ඔන්න ඔය මුලින්ම ඉවර වෙන ප්‍රතික්‍රියකයට නමක් දෙනවා පුතේ ප්‍රතික්‍රියාවේ සීමාකාරී සාධකය කියලා.
සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා කියනවා. මොකක් කියලාද? සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා කියනවා. මුලින්ම අවසන් වෙන ප්‍රතික්‍රියකයකට නමක් කියනවා පුතේ සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා. දැන් අද මෙතෙන් පටන් කරන්නේ සීමාකාරී ප්‍රතික්‍රියකය හොයාගන්න විදිහ කියලා දෙනවා. හොයාගන්නේ කොහොමද කියන එක පිළිබඳ ගැටලු ටිකක් විසඳනවා. මෙතෙන් පටන් කරන්නේ. හරි වැදගත් මේවා. පට්ටම වැදගත්. ගොඩක් ළමයි ඉන්නවා සීමාකාරී ප්‍රතික්‍රියකේවත් හොයාගන්න බැරි ඒවා. ඒකයි මෙතනදී මම සම්පූර්ණයෙන් අද දවසේ කතා කරන්නේ කවුද සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා බලනවා. හරිනේ? හරි. එහෙනම් පුතේ අපි දැන් ස්ටොයිකියෝමෙට්‍රිය කියන එක හඳුන්වුවා නේද? රයිට්. ඊට පස්සේ දෙවෙනි රූලේ ලියමු. මෙන්න මෙහෙම ලියමු. ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක අනුසාරයෙන් 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 ප්‍රතික්‍රියක මිශ්‍ර කළ විට ප්‍රතික්‍රියක මිශ්‍ර කළ විට ප්‍රතික්‍රියක මිශ්‍ර කළ විට මුලින්ම ප්‍රතික්‍රියාවී අවසන් වන මුලින්ම ප්‍රතික්‍රියාවී අවසන් වන මුලින්ම ප්‍රතික්‍රියාවී අවසන් වන මුලින්ම ප්‍රතික්‍රියාවී අවසන් වන ප්‍රතික්‍රියකය හෙවත් ප්‍රතික්‍රියකය හෙවත් ප්‍රතික්‍රියකය හෙවත් ප්‍රතික්‍රියකය හෙවත් සීමාකාරී ප්‍රතික්‍රියකය සොයාගත හැකි වීම ප්‍රතික්‍රියකය හෙවත් සීමාකාරී ප්‍රතික්‍රියකය සොයාගත හැකි වීම සීමාකාරී ප්‍රතික්‍රියකය සොයාගත හැකි වීම සීමාකාරී ප්‍රතික්‍රියකය සොයාගත හැකි වීම හරිනේ හරි දැන් පුතේ චූටි මාතෘකාවක් ලියමු රූලක් කරලා සීමාකාරී ප්‍රතික්‍රියකය සෙවීම කියලා ලියා ගන්න. සීමාකාරී ප්‍රතික්‍රියකය සෙවීම. හරි. සීමාකාරී ප්‍රතික්‍රියකය සෙවීම. හරි. දැන් අපි මේක ප්‍රැක්ටිස් වෙන්න ඕන. සීමාකාරී ප්‍රතික්‍රියකය හොයන්න ප්‍රැක්ටිස් වෙන්න ඕන. ඒක තමයි කරන්න ඕනේ. දැන් මේකේ තියරිය දන්නවා. මුලින්ම ප්‍රතික්‍රියක මිශ්‍ර කරොත් මුලින්ම අවසන් වන ප්‍රතික්‍රියකය සීමාකාරී ප්‍රතික්‍රියකය කියනවා. මුලින්ම ඉවර වෙන්නේ කවුද? ඒකට තමයි සීමාකාරී ප්‍රතික්‍රියකය. හැබැයි මුලින්ම ඉවර වෙන්නේ කවුද කියලා තර්ක කරලා ගන්න ඕන. තර්ක කරලා ගන්න ඕන. කොහොමද තර්ක කරන්නේ? ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක අනුසාරයෙන් කොහොමද රයිට් එහෙනම් දැන් උදාහරණ විදියට මම මෙන්න මෙහෙම ලියනවා රයිට් දැන් මම ඔන්න උදාහරණ විදියට මෙන්න මෙහෙම සමීකරණයක් ලියනවා හරි මම මෙතන ලියන්නම් සමීකරණය n2 ධන හරි h2 හරි ඇමෝනියා සාදනවා හරිනේ N2 සහ H2 එකතු වෙලා පුතේ ඇමෝනියා සාදනවා. හරි. එහෙනම් මෙයාගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය කීයද? මෙතන 2යි. හරි. මෙතන 3යි. හරි. මෙතන 1යි. 1යි කියලා දාන්නේ. ඔන්න ඔය විදිහට තියෙනවා. හරි. දැන් පුතේ මම මෙතන නයිට්‍රජන් මවුල කියලා ගන්නවා. N2 මවුල. හරි. හරි. N2 මවුල. හරි.
ඊට පස්සේ මම ගන්නවා මෙතන S2 මවුල හරි හරි දැන් මම මෙතන ලියනවා කවුද සීමාකාරී ප්‍රතික්‍රියකය සීමාකාරී ප්‍රතික්‍රියකය හරි ප්‍රතික්‍රියකය සීමාකාරී ප්‍රතික්‍රියකය හරිනේ හරි දැන් පුතේ මෙහෙමනේ S2 මවුල N2 මවුල සංඛ්‍යාවක් සහ S2 මවුල සංඛ්‍යාවක් මිශ්‍ර කරන් පාර ඒ දෙන්න ප්‍රතික්‍රියා කරනකොට කවුද මුලින්ම ඉවර වෙන්නේ කියලා තමයි මේ අහන්නේ හරි එහෙනම් මම මෙන්න මේ විදිහට වගුවක් දාලා දැන් ඔයා ගණනය කරන්න ඕන හරි කොහමද අපි එනම් මේ විදිහට වගුවක් ගහගමුකෝ හරි හරි ඔන්න මේ විදිහට වගුවක් ගහගත්තා හරි ඔන්න මේ විදිහට වගුවක් ගහගත්තා හරි දැන් බලමු එහෙනම් දැන් ඔන්න තර්ක කරමු දැන් මේ දෙන්න අතර ස්ටොයිකියෝමෙට්‍රික සංගුණිකය කීයද 1ට 3යි ඒක හරිනේ හරි එහෙනම් පුතේ දැන් නයිට්‍රජන් මවුල 2ක් සහ හයිඩ්‍රජන් මවුල 8ක් මිශ්‍ර කරනවා හරි නයිට්‍රජන් මවුල 2ක් සහ හයිඩ්‍රජන් මවුල 8ක් මිශ්‍ර කරනවා හරි දැන් එහෙනම් ඔයා තර්ක කරලා ගන්න බලන්න කවුද සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා කවුද සීමාකාරී ඒ කියන්නේ මුලින්ම ඉවර වෙන්නේ කවුද කියලා ගන්න ඕන නයිට්‍රජන්ද හයිඩ්‍රජන්ද තර්ක කරමු බලන්න නයිට්‍රජන් එකක් ස්ටොයිකියෝමෙට්‍රිය කීයද 1ට 3යි නයිට්‍රජන් එකක් එක්කලා 3ක් ඕන දැන් නයිට්‍රජන් දෙකක් තියෙනවා එහෙනම් දෙකක් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් කීයක් ඕනද 6ක් ඕන ඇයි එකක් එක්කලා 3යි නම් සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න දෙකක් එක්කලා කීයක් ඕනද 6ක් ඕන හැබැයි මාධ්‍ය තුල 8ක් තියෙනවා මෙයාගේ දෙක සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරන්න නයිට්‍රජන් මවුල දෙක සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් මවුල ඕන 6යි හැබැයි මාධ්‍යයේ වැඩිපුර තියෙනවා 8ක් වෙනකම් එහෙනම් මුලින්ම ඉවර වෙන්නේ කවුද හයිඩ්‍රජන්ද නයිට්‍රජන්ද නයිට්‍රජන් ටිකනේ ඒ ඉතින් මෙයා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරත් මෙයාගේ ඉතුරු වෙනවා එහෙනම් මුලින්ම ඉවර වෙන්නේ කවුද නයිට්‍රජන්ද හයිඩ්‍රජන්ද නයිට්‍රජන් එහෙනම් සීමාකාරී ප්‍රතික්‍රියකයේ කවුද පුතේ N2 කියලා එනවා ඔන්න පළවෙනි එක ඔන්න ඔහොම ඔයාට ලියන්නයි කියන්නේ මම පොඩ්ඩක් තර්ක කරලා හදන්න මේකේ තර්කය තමයි වැදගත් වෙන්නේ හරිනේ හරි දැන් එහෙනම් මම මවුල ටිකක් ලියන්නම් ඔයා සීමාකාරී ප්‍රතික්‍රියකය හොයලා ඔතන ටයිප් කරලා පෙන්නන්න හරි උදාහරණ 2 1.5යි මවුල එක්කලා 4යි මවුල උදාහරණ 3 6යි මවුල 10යි මවුල උදාහරණ 3 0.3යි මවුල මෙතන 2යි මවුල හරි මෙතන 1.2යි 3යි මවුල මෙතන 0.8යි මවුල හරි දැන් පුතේ මේ අවස්ථා 1යි 2යි 3යි 4යි තව අවස්ථාවක් දෙන්නම් හරි අවසානයේ ගමු මෙතන අපි ගමුකෝ 0.05යි මවුල හරි මෙතන කීයද මෙතන අපි ගමු 0.7යි 2යි මවුල හරි දැන් සීමාකාරී ප්‍රතික්‍රියක හොයන්න බලන්න හරි කවුද කියලා ලියන්න බලන්න ඉස්සරහින් සීමාකාරී ප්‍රතික්‍රියකේ හරි හොයන්න බලන්න හොයලා ටයිප් කරලා එවන්න බලන්න සීමාකාරී ප්‍රතික්‍රියකේ කවුද කියලා තර්ක කරන්න නිකන් ඉන්න එපා නයිට්‍රජන් එකක් එක්කලා හයිඩ්‍රජන් 3යි තර්ක කරන්න ඕනේ හිමීට තර්ක කරන්න බලන්න
තර්ක කරලා හදන්න බලන්න. හරි. ඔන්න එහෙනම් විනාඩියක් දෙකක් දෙනවා හදන්න. බලන්න හදන්න. විනාඩියක් දෙකක් දෙනවා හදන්න බලන්න. පුළුවන් කට්ටිය ටයිප් කරලා එවන්න. හරි. අදපු කට්ටිය එවන්න බලන්න කවුද සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා. තර්ක කරන්න ඕන නිකන් ගන්න එපා තර්ක කරලා ගන්න ඕන. 1.5ක් එක්කලා කොහොමද කියලා තර්ක කරන්න ඕන. රයිට් කරන්න තර්ක කරලා ගන්න බලන්න. දැන් ස්ටොයිකියෝමිතික සංගුණක දන්නවා. ඊට පස්සේ තර්ක කර ගන්න කවුද සීමාකාරී ප්‍රතික්‍රියකය මුලින් ඉවර වෙන්නේ කවුද කියලා ගන්න බලන්න. මුලින් ඉවර වෙන්නේ කවුද කියලා ගන්න. හරි තර්ක කරමු බලන්න. වෙලා යන නිසා තර්ක කරමු ඈ. හරි ඔන්න හරි. පුතේ දැන් එන්නකෝ. දැන් නයිට්‍රජන් එකක් එක්කලා හයිඩ්‍රජන් තුනක් ඕන. හරියට තේරුම් ගන්න. සීමාකාරී ප්‍රතික්‍රියකය හොයාගන්න බැරුව කිසිම දෙයක් කරන්න බෑ. ඒක නිසා සීමාකාරී ප්‍රතික්‍රියකය සොයාගත්ත යුතුයි. හරිනේ? පුතේ දැන් නයිට්‍රජන් මවුල එකක් එක්කලා හයිඩ්‍රජන් මවුල තුනක් ඕන. නයිට්‍රජන් මවුල එකක් එක්කලා හයිඩ්‍රජන් මවුල තුනක් ඕන. එතකොට නයිට්‍රජන් මවුල 1.5ක් එක්කලා හයිඩ්‍රජන් කීයක් ඕනද කියන්න බලන්න. දැන් ඕන නම් හදලා බලමු. සාමාන්‍යයෙන් එකක් එක්කලා තුනක් ඕන. ඔහොමනේ. එකකට 3යි නම් 1.5කට හදමු බලන්න. කීයද? 1.5කට හයිඩ්‍රජන් 4.5ක් ඕන. හයිඩ්‍රජන් කීයක් ඕනද පුතේ? 4.5ක් ඕන. හැබැයි මාධ්‍ය තුල තියෙන්නේ 4යි. ඒ කියන්නේ නයිට්‍රජන් 1.5 එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් ඕන 4.5ක්. හැබැයි හයිඩ්‍රජන් ඒ තරම් නැහැ. එතකොට පුතේ
නයිට්‍රජන් ඒ තරම් නැති නිසා නයිට්‍රජන් සියල්ලම ප්‍රතික්‍රියා කරන්නේ නැත. නයිට්‍රජන් සියල්ලම ප්‍රතික්‍රියා කරන්නේ. හැබැයි හයිඩ්‍රජන් සියල්ලම ප්‍රතික්‍රියා කරනවා. ඒක නිසා මුලින්ම ඉවර වෙන්නේ කවුද? කවුද මුලින්ම ඉවර වෙන්නේ? හයිඩ්‍රජන් කියන එක්කෙනා. එහෙනම් මේකේ සීමාකාරී සාධකය H2 කියලා ගන්න පුළුවන්. කවුද මුලින්ම ඉවර වෙන්නේ කියලා බලන්න. කොහොමද බැලුවේ? දැන් අපි බලනවා මේ ස්ටොයිකියෝමිතියෙන් එන්නේ මොකද්ද? නයිට්‍රජන් එකක් එක්කලා හයිඩ්‍රජන් තුනක් ඕන. ඒ කියන්නේ ස්ටොයිකියෝමිතියෙන් එන්නේ නයිට්‍රජන් එකක් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් තුනක් ඕන. ඉතින් අපි බලනවා නයිට්‍රජන් 1.5ක් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් කීයක් ඕනද? 4.5ක්. හැබැයි දැන් තියෙන්නේ 4යි. එහෙනම් පුතේ සම්පූර්ණයෙන්ම මේ 1.5ම ප්‍රතික්‍රියා වෙනවද? නැහැ. මෙයා ඉතුරු වෙනවා. මෙයා ඔක්කොම ඉවර වෙනවා. එහෙනම් මුලින්ම ඉවර වෙන්නේ මෙයා. ඒක නිසා අපි කියනවා යාට සීමාකාරී සාධකය කියලා, නැත්නම් සීමාකාරී ප්‍රතික්‍රියකය. මුලින්ම අවසන් වන ප්‍රතික්‍රියකයට තමයි සීමාකාරී ප්‍රතික්‍රියකය කියන්නේ. හරි. දැන් යම් බලන්න ඊළඟ එකට. තේරෙන්නේ නැත්නම් ප්‍රශ්න තියෙනම් අහන්න ඕන. හරි. හරි. ඊළඟ එකේ බලමු. හරි. නයිට්‍රජන් මවුල 6ක්. නයිට්‍රජන් මවුල 6ක්. අපි බලමු මේ නයිට්‍රජන් මවුල 6 එක්ක සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් කීයක් ඕනද කියලා බලමු. නයිට්‍රජන් මවුල 6 එක්ක සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් කීයක් ඕනද කියලා බලමු. හරි. කොහමද? ස්ටොයිකියෝමිතිය තියෙන කීයද? නයිට්‍රජන් එකක් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න 3ක් ඕන. එකක් එක්කලා 3ක් ඕන නම් පුතේ දැන් කීයද නයිට්‍රජන්? 6ක් එක්කලා. 6ක් එක්කලා පුතේ අවශ්‍ය වෙනවා කීයක්ද? මේ 18ක් අවශ්‍ය වෙනවා. එහෙනම් නයිට්‍රජන් 6ම එක්ක ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් 18ක් ඕන වෙනවා. හැබැයි මාධ්‍ය තුල තියෙන්නේ හයිඩ්‍රජන් 10යි. හයිඩ්‍රජන් 10 නම් පුතේ ඇත්තටම නයිට්‍රජන් සියල්ලම ප්‍රතික්‍රියා කරනවද? නැහැ. නයිට්‍රජන් වලින් කොටසක් හයිඩ්‍රජන් සියල්ලම සමග ප්‍රතික්‍රියා කරනවා. එතකොට හයිඩ්‍රජන් සියල්ල ඉතුරු වෙන ප්‍රතික්‍රියා වෙනවා. නයිට්‍රජන් ඉතුරු වෙනවා. ඔයාට තේරෙන්න බෑ මේ නයිට්‍රජන් 6ක් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් 18ක් ඕන. හැබැයි මාධ්‍යයේ තියෙන්නේ 10යි. එතකොට ඇත්තටම මෙයා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට කවුද සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්නේ? මේක. මතිනේ. මේක පොඩ්ඩයි තියෙන්නේ. මෙයා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා වෙනවා. මෙයාගේ ප්‍රතික්‍රියා වෙලා මෙයාත් එක්කලා ඉතුරු වෙනවා ටිකක්. එහෙනම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන්නේ කවුද? මේක. ඒ කියන්නේ ඉක්මනින්ම ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන්නේ මේක. ඒක නිසා අපි කියනවා එක සීමාකාරී සාධකය කියලා හඳුන්වනවා. එහෙනම් තුන්වෙනි එකේ සීමාකාරී සාධකය කවුද? හයිඩ්‍රජන් කියලා ගන්න පුළුවන්. හරි. දැන් අපි යන් හතරවෙනි එකට. මේ දශම 3ක් එක්කලා නයිට්‍රජන් දශම 3ක් එක්කලා අපි මේ කෙලවරේ හදමු. හරි. නයිට්‍රජන් එකක් එක්කලා පුතේ හයිඩ්‍රජන් 3ක් ඕන. දැන් ළමයිට ප්‍රශ්නයක් ඇති. ඔය එකක් එක්කලා 3ක් ඕන කියලා ගත්තේ කොහොමද? ඇයි පුතේ මේ ස්ටොයිකියෝමිතිය ආධාරයෙන් තමයි ගන්නෙ. ස්ටොයිකියෝමිතිය තමයි ඒක. එතකොට ස්ටොයිකියෝමිතියෙන් එනවා ඒ දෙන්න ප්‍රතික්‍රියා කරන අනුපාතය. එතකොට නයිට්‍රජන් එකක් එක්කලා හයිඩ්‍රජන් 3ක් ඕන. 3ක් ඕන. එකක් එක්කලා 3යි. එහෙනම් පුතේ එකක් එක්කලා 3යි නම්
නයිට්‍රජන් කීයක් එක්කද? නයිට්‍රජන් පුතේ 0.3ක් එක්කලා කීයද කියලා බලන්න ඕන. එහෙනම් 0.3ක් එක්කලා කීයද කියලා බැලුවා. 0.3ක් එක්කලා කීයද කියලා බැලුවා. එහෙනම් පුතේ එනවා අපට 0.9ක් කියලා 3 වරක් 3 9යි කියා නිසා 0.9ක් ඕන වෙනවා. එහෙනම් නයිට්‍රජන් 0.3ක් එක්කලා ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් 0.9ක් ඕන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ 0.3ත් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් 0.9ක් ඕන වෙනවා. හැබැයි පුතේ දැන් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. 0.9ට වඩා ගොඩාක් වැඩිපුර තියෙනවා. එහෙනම් කවුද ඉක්මනට ඉවර වෙන්නේ? මේකද මේකද? මේකනේ. ඇයි? මේකට වඩා මේක ගොඩාක් තියෙනවා. මේක කලින් ඉවර වෙනවා. මේක ඉතුරු වෙනවා. එහෙනම් කලින් ඉවර වෙන්නේ කවුද? N2. එහෙනම් සීමාකාරී ප්‍රතික්‍රියක N2 කියලා ගත්ත හැකි. ඕ. පේනව නේද? ඔය සීමාකාරී ප්‍රතික්‍රියකය හොයාගන්න දැනගන්න ඕන. අනුපාතය අරගෙන සීමාකාරී ප්‍රතික්‍රියකය හොයාගන්න දැනගන්න ඕන. සීමාකාරී ප්‍රතික්‍රියකය දන්නව නම් පුතේ මාරම ගැටලු ගොඩක් ඔයාට හදන්න පුළුවන්. කෙමිස්ට්‍රි වල රසායන ගණනය කිරීම ගැටලු ඉස්සරහට හෙන්න ගොඩක් එනවා. ඒවා සේරෝගෙම බේසික් කන්සෙප්ට් එක නැත්තම් මූලික සංකල්පය වෙන්නේ මෙන්න මේ සීමාකාරී ප්‍රතික්‍රියකයයි. ඕක හොයාගන්න පුළුවන් නම් ඔයාට සෑහෙන ලොකු දෙයක් කරගන්න පුළුවන්. කොහොමද ගණනය කිරීම වලදී සීමාකාරී සාධකය යොදා ගන්න කියන එක අපි ඊළඟ දවසේ කතා කරනවා. අද සම්පූර්ණය කරන්නේ සීමාකාරී සාධකය හොයාගන්න එක. හරි. ඊළඟ එකට යන්කෝ. 1 2 3 4 5 වෙනි එකට 0.2 එහෙනම් අදම බලන්න. හරි. එකක් එක්කලා ප්‍රතික්‍රියා කරන්න 3ක් ඕනලු පුතේ. එහෙනම් දශම කීයක්ද? 0.2 එක්කලා ප්‍රතික්‍රියා කරන්න කීයක්ද ඕන කියලා බලමු. 0.2 එක්කලා ඒ නයිට්‍රජන් 0.2 නේ. කීයද? 3ෙන් වැඩි කරමු බලන්න. 3 වරක් 3 9යි. 3 වරක් 2 6යි. එහෙනම් 0.69යි. 0.69ක් ඕන වෙනවා. හැබැයි මාධ්‍ය තුල කීයක් තියෙනවද? දැන් නයිට්‍රජන් 2.23ත් එක්කලා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරන්න හයිඩ්‍රජන් ඕන වෙනවා 0.69ක්. හැබැයි මාධ්‍ය තුල 8ක් තියෙනවා. ඒ කියන්නේ මෙයා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරලා තව දුරටත් ඉතුරු වෙනවා හයිඩ්‍රජන්. ඇයි වැඩිපුර තියෙනවනේ. 0.69යි ඕන ඊට වඩා ගොඩක් තියෙනවා. එතකොට එහෙනම් කවුද මුලින්ම ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන්නේ පුතේ? නයිට්‍රජන්. එහෙනම් මේකේ සීමාකාරී සාධකයක් නයිට්‍රජන් වෙනවා. නැත්තම් සීමාකාරී ප්‍රතික්‍රියකය. හරි. ඊළඟ එකට ගමුකෝ. 0.5යි තුන්වෙනි එක. මම මෙතන හදපු ටික ඔන්න ඉරි කෑලි වලින් වෙන් කරා. එහෙනම් 0.5ට කීයද? එකක් එක්කලා 3ක් ඕනලු පුතේ. එහෙනම් 0.5ට 0.5ට කීයද කියලා බලමු. කීයද? 5 අරක් 3 15යි. ඒ කියන්නේ 0.15යි මවුල. හරි. 0.15යි මවුල. 0.15යි මවුල වුණාට මෙතන තියෙනවා කීයද? 0.72. මෙයත් එක්ක සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය 0.15යි. හැබැයි මෙතන තියෙනවා පට්ට ගොඩක් ඊට වඩා විශාල සංඛ්‍යාවක්. එහෙනම් මුලින් ඉවර වෙන්නේ මේක. එහෙනම් සීමාකාරී ප්‍රතික්‍රියකය නයිට්‍රජන්. ඔන්න පුතේ සීමාකාරී සාධකේ නැත්තම් සීමාකාරී ප්‍රතික්‍රියක හොයාගන්න ආකාරය. ඔන්න ඔය විදියට සීමාකාරී ප්‍රතික්‍රියකය සොයාගත යුතුයි.
right. අවශ්‍ය කට්ටිය අවශ්‍ය දේවල් නෝට් ඩවුන් කරගෙන වගුව සටහන් කරගන්න. ඊට පස්සේ මම තව ප්‍රතික්‍රියාවක් දීලා ඔයාට දෙනවා සීමාකාරී ප්‍රතික්‍රියකය හොයන්න. right. අවශ්‍ය විදියට සටහන් කරගන්න බලන්න. හරි නේද? හරි. දැන් අපි තව ප්‍රතික්‍රියාවක් ගමු සීමාකාරී සාධකය හොයන්න. හරි. ඔන්න මම තව එකක් ගන්නවා. හරි. මම මෙතෙන්ට එහෙනම් මේ වගුවම ආයෙත් දෙනවා සීමාකාරී ප්‍රතික්‍රියකය හොයන්න. ටක් ගාලා හොයලා දෙන්න ඕන. උදාහරණ 2 හරි. මෙන්න මෙහෙම තියෙන ප්‍රතික්‍රියාව. මම මෙතන මෙවුවා විතරක් වෙනස් කරන්නම්. හරි. මෙන්න මෙහෙම තියෙන්නේ. හරි ලේසි ප්‍රතික්‍රියාවක් ගමු. මෙන්න මෙහෙම තියෙන්නේ. SO2 ධන හරි SO2 ධන O2 gas හරි හැදෙනවා පුතේ SO3 gas හරි SO2 ධන O2 gas හැදෙනවා SO3 gas අපි එනම් ඕක තුලණය කරමු බලන්න ඔයාට පේනවා ඔක්සිජන් 3ක් තියෙනවා සාමාන්‍යයෙන් ඔක්තේ සංඛ්‍යාවක් තියෙන තැනක් ඉරට්ටේ කරගමු. එහෙනම් ඉරට්ටේ කරගන්න දෙකෙන් වැඩි කරමු. දෙවරක් 3 6යි. හරි. එතකොට මෙතන ඔක්සිජන් සල්ප දෙකක් වෙන නිසා දෙකක් දැම්මෝන් ඈ. හරි. දැන් බලන්න දෙවරක් 2 4යි 2යි 6යි. සියල්ලම තුලිතයි ඈ. හරි. දැන් ඔන්න ඔය සමීකරණේ සල්ප සහ ඔක්සිජන් අතර ස්ටොයිකියෝමිතිය 2ට 1යි. දැන් එහෙනම් මම සල්ප සහ SO2 සහ O2 මවුලානුපාත ටිකක් දෙන්නම්. ඔයාලා සීමාකාරී සාධක නැත්තම් ප්‍රතික්‍රියකය හොයන්න බලන්න. SO2 O2 මවුල. හරි. දැන් සීමාකාරී ප්‍රතික්‍රියක හොයමු බලන්න. හරි. රයිට්. ටක් ගාලා හොයන්න බලන්න මේ අනුපාත එක්කලා ගිහිල්ලා. ටක් ගාලා හොයන්න බලන්න. හරි. හරි. ටක් ගාලා සීමාකාරී ප්‍රතික්‍රියක හොයන්න බලන්න. හරි. ටක් ගාලා සීමාකාරී ප්‍රතික්‍රියක හොයන්න බලන්න. හරි. ටක් ගාලා සීමාකාරී ප්‍රතික්‍රියක හොයන්න බලන්න. හරි. විනාඩි දෙන්නම් මම හරියට විනාඩි 3ක් දෙන්නම් ඈ. හරි. විනාඩි 3ක් දෙනවා.
right සීමාකාරී ප්‍රතික්‍රියක හොයන්න බලන්න කවුද කියලා සීමාකාරී ප්‍රතික්‍රියකයන් හොයන්න බලන්න කවුද කියලා ප්‍රශ්නයක් තියෙනම් ටයිප් කරන්න හරි තව විනාඩියක් දෙනවා හදන්න බලන්න විනාඩි 3ක් දෙනවා කීවේ දැන් සීමාකාරී ප්‍රතික්‍රියකය ලියන්න දැන් ඔක්සිජන් සහ SO2 වලින් කවුද ප්‍රතික්‍රියාවේ ඉක්මනින්ම වැයවන ප්‍රතික්‍රියකය ඒකට තමයි අපි සීමාකාරී ප්‍රතික්‍රියකය කිව්වේ right හොයන්න බලන්න සීමාකාරී ප්‍රතික්‍රියකය කොහොමද කියලා ඇති නේද? ඇති ඈ. අපි බලමු එහෙනම්. හරි. දැන් ක්‍රමානුකූලව පිළිවෙලට කරගෙන යන්න. හරි. සීමාකාරී ප්‍රතික්‍රියකේ කවුද කියලා හොයාගෙන යන්න බලන්න. පුතේ දැන් SO2 O2 තමයි මිශ්‍ර කරන්නේ. කවුද මිශ්‍ර කරන්නේ? SO2 සහ O2. එතකොට ඒ දෙන්නගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය කීයද පුතේ? 2ට 1යි. ඒකේ තේරුම තමයි SO2 දෙකක් එක්කලා O2 එකක් ප්‍රතික්‍රියා කරනවා කියන එක. SO2 දෙකක් එක්කලා O2 එකක් ප්‍රතික්‍රියා කරනවා. ඒක තමයි ස්ටොයිකියෝමෙට්‍රිය කියලා කියන්නේ. SO2 දෙකක් එක්කලා O2 එකයි. දැන් එහෙනම් SO2 තුනක් එක්කලා O2 කීයද? මේ බලන්නකෝ. SO2 දෙකක් එක්කලා පුතේ O2 ඕන එකයි. SO2 දෙකක් එක්කලා O2 එක නම් දැන් SO2 කීයක් එක්කද පුතේ? 3ක් එක්කලා. කීයද? 3ක් එක්කලා ඕන 1.5යි. හරිනේ. හරි නේද? ඔන්න ඔහොම ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් ඇත්තටම සරලවම කිව්වොත් SO2 ප්‍රමාණයෙන් භාගයයි O2 ඕන. ඒක මට සරලවම කියන්න පුළුවන් නේ.
දැන් SO2 තියෙන මවුල ප්‍රමාණයෙන් භාගයක් ඔක්සිජන් වල තිබ්බොත් එම SO2 සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරනවා. දැන් SO2 තුනක් එක්කලා සම්පූර්ණයෙන් භාගය කීයද? 1.5ක් ඕන. හැබැයි මාධ්‍ය තුල කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එහෙනම් වැඩිපුරත් O2 තියෙනවා. එහෙනම් මුලින්ම ඉවර වෙන්නේ කවුද? SO2. ඇයි? SO2 සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න O2 1.5යි ඕන. හැබැයි 1.5ට වඩා වැඩිපුර ගොඩක් තියෙනවා. එතකොට SO2 ටික සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරලා ඉවර වෙනවා. එහෙනම් සීමාකාරී සාධකය පුතේ SO2. හරිනේ? හරි. එහෙනම් මෙතන SO2.5ක් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න O2 කීයද ඕන? මේකෙන් භාගයයි. භාගයයි කියන්නේ 0.25යි. අප්පච්චියේ මෙතන කීයක් තියෙනවද? ඒ වගේ විශාල ගුණයක් තියෙන 3 ගුණයක් විතර තියෙනවා. එහෙනම් මෙයත් එක්කලා ප්‍රතික්‍රියා කරන්න O2 ඕන 0.25යි. හැබැයි 0.8ක්ම තියෙනවා. එහෙනම් පට්ට ගොඩක් තියෙනවා. එහෙනම් පුතේ මුලින්ම ඉවර වෙන්නේ කවුද? මේ කටක් ගාලා ඉවර වෙනවා. කීයද? එහෙනම් සීමාකාරී ප්‍රතික්‍රියකය SO2. හරිනේ? හරි. මේකගේ 2.5ක් එක්කලා ප්‍රතික්‍රියා කරන්න මේකගේ කීයක්ද ඕන? 1.25ක්. ඇයි මේ SO2 සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න ඕන එයාගේ තියෙන මවුල ගානේ භාගයයි ඔක්සිජන්. මේ දෙකක් එක්කලා එකයිනේ ඕන. එතකොට SO2 තියෙන ගානේ භාගයයි සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න O2 තියෙනවා. එහෙනම් SO2 2.5ක් තිබ්බොත් O2 තියෙන්න ඕන ඒකෙන් භාගයක් කියන්නේ 1.25ක් තියෙන්න ඕන. හැබැයි පහක්ම තියෙනවා විතා විශාල වශයෙන් තියෙනවා. එහෙනම් සීමාකාරී සාධකයේ SO2මයි. හරිනේ? මේ 3.2ක් එක්කලා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ කීයක්ද ඕන O2? මේකෙන් භාගයක් 1.6ක්. හැබැයි 4ක් තියෙනවා. ඊට වඩා ගොඩක් තියෙනවා කියන්නේ පුතේ මෙයා ඉක්මනට ඉවර වෙනවා කියන්නේ ඒකෙත් SO2. මට පිටන ඇටියට ඔක්කොගෙම SO2 තමයි නේද? බලමුකෝ එන ඊළඟ එක. 0.6ක් එක්කලා දශම කීයද? 0.3යි ඕන. ඇයි මේකෙන් භාගෙනේ? හැබැයි දෙකක් තියෙනවා. එහෙනම් SO2. ඔක්කොම SO2 නේද? ඔව්. මෙයාගේ දශම බිඳුවයි දෙකක් එක්කලා දශම බිඳුවයි එකයි ඕන. හැබැයි ඊට වඩා විශාල සංඛ්‍යාවක් ඕන. එහෙනම් SO2 කියලා ගත්තා. පුතේ ඔන්න ඔය විදිහට ඔයා දැනගන්න ඕන සීමාකාරී සාධකය හොයන්න. ඔන්න ඔය විදිහට ප්‍රතික්‍රියක දෙකක් මිශ්‍ර කරොත් සීමාකාරී සාධකය හොයන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. ඔය ටික විතරයි මම අද කරන්නේ. සීමාකාරී සාධකය යොදාගෙන හෙට මම කියලා දෙනවා කොහොමද රාත්‍රී 10ට ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල ලබා ගන්න කියලා හෙට දවසේ කියලා දෙනවා සීමාකාරී සාධකය යොදාගෙන. එහෙනම් ඔයා අද පුරුදු වෙන්න ඕන සීමාකාරී සාධකය හොයාගන්න. අපි හෙට දවසේ ඒකේ යෙදීම් ටික කියලා දෙනවා. මේක පුතේ ආවේ නැති උන්ට ක්ලාස් එකට YouTube එකට දාන්නේ. ඒකෙන් බලහල්ලා බදාදර තමා දාන්නේ. ඒකෙන් ඔයාලා බලන්න YouTube එකට ගිහිල්ලා මම link එක දාන්නම්. එහෙනම් පුතේ අදට ඔන්න මම ප්‍රතික්‍රියාවක ස්ටොයිකියෝමෙට්‍රිය කියන එක කියලා දීලා ඒකෙන් සීමාකාරී සාධකය හොයාගන්න හැටි පොඩ්ඩක් කියලා දුන්නා. දැන් මේක හොයාගෙන කොහොමද මේකේ ප්‍රයෝජන කියලා අපි හෙට දවසේ බලමු. එහෙනම් හෙට දිනේ ඉස්කෝලේ යන්නත් තියෙන නිසා පුතේ. එහෙනම් අදට අපි ඉවරයක් කරමු. මෙන්න සීමාකාරී සාධකය කියන එක පාඩම. අපි ඒකේ යෙදී හෙට කතා කරමු. එහෙනම් පුතේ අද ඉවරයක් කරනවා. ආයුබෝවන්.